අයිබන් සුබදෑසනක් වාසනාවන්ත දෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා රත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. විනාඩි 9ක් පරක්කුයි. අපි ආරාධනා කළේ දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් ප්‍රවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමන්ට සිරි ජයකොඩි මැතිතුමන්ට. ගරු ඇමතුමා අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ රාජ්‍ය නායකයන් පරක්කු වෙනවා. ඇමතිවරු පරක්කු වෙනවා. රාජ්‍ය ඇමතිවරුත් පරක්කු වෙනවා. ඇමතුමා අර පරක්කු වෙන ඇමතිවරුන්ගේ ලිස්ට් එක ඇතුලේ ඇයි ඔබතුමාගේ නම ලියාගන්නේ? නෑ කිසිසේත්ම සිරිතල් ලෙස පරක්කු වෙලා නැහැ. නමුත් විනාඩි කීපයකම හිතන්නේ අතපසුවක් කරන එක පිළිබඳව අපි කනගාටු පළ කරනවා. මේ ඒක මම හිතන්නේ යහපත් ක්‍රියාවදාමයක් නෙමෙයි කියලා මම පිළිගන්නවා. නැත්නම් අද විශේෂයි. ඒ කියන්නේ ඔබතුමා මේ යම් ආකාරයක සැලසුම් සහගතව කාර්ය ඉටු කරන ඇමතිවරයෙක් නෙවෙයි. ඔබතුමා සාමාන්‍යයෙන් දිනචර්යාවක් තියනවා, ඩයරි එකක් තියනවා, ඔබතුමාට කාර්ය මණ්ඩලයක් කියනවා. එහෙම යම් අතපසුවීමක් දුන්නේ විනාඩි 8ක් කියන ගුවන් කාලය ඇතුලේ අපි ගණනය කළොත් ලොකු මුදලක් සහ බොහෝ බලාපොරොත්තු කඩවීමක්. ඕනේ විශේෂයෙන්ම අපි නිවසේ සිට පැමිණෙන්න ගත වෙච්ච කාලේ තමයි උදෑසන නිසා තමයි ඒක සිද්ධිය වුනේ. මේ ඒ නිසා ඇතිවෙච්ච අතපසුවීම. ගරු ඇමතුමා අමාත්‍යවරයා විදිහට ඔබතුමාට වගකීම පවරනකොට යම් ආකාරයක ඔබතුමා ළඟ තිබුණනේ සැලස්මක් බලාපොරොත්තුවක් තිබුණා සහ ඔබතුමාට ඡන්ද දීපු උදවිය ළඟත් බලාපොරොත්තුවක් තිබුණා. ඒ වගේම තමයි ඔබතුමාට රාජ්‍ය අමාත්‍යවරයා විදිහට පත්වීම ලබා දෙනකොට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව තවත් පළල් වෙනවා කොරෝනා ව්‍යාප්තියත් එක්ක. ඇමතුමා බාරගත දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙනවද? අනිවාර්යයෙන්ම මම හිතනවා අපේ දේශීය වෙදකම නම දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දේශීය වෙදකම ඇත්තටම ප්‍රවර්ධනය වෙලා තියෙනවා. හැමතැනම අපේ රටේ දේශීය වෙදකම ගැන ආයුර්වේදය ගැන මහ විශාල උනන්දුවක් උද්දීපනයක් ඇතිලා තියෙනවා. ඔබගේ ඊටාම වඩා කාර්යබහුල වෙලාවේ තියෙන රූපවාහිනී කාලේ හොයලා බැලුවොත් බොහෝ නාලිකාවල ආයුර්වේද නිෂ්පාදන තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉස්සර තිබුණේවට වඩා වෙනස් වෙන ආයුර්වේද නිෂ්පාදන. ඒ නිසා අපේ රටේ ආයුර්වේද ශාස්ත්‍රයත් දේශීය වෛද්‍ය ශාස්ත්‍රයත් අලුත් පුනරුද්දයක් සුවර්ණමය කාල පරිච්ඡේදයක් අපි ලබලා තියෙන්නේ. විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වයට එක්ක බොහෝ පිරිස් දේශීය වෙදකමට නැඹුරු වුණා. ප්‍රකාශිත නැතත් අප්‍රකාශිතව නොඑක් අත්බෙහෙත්, ගෙදර අත්බෙහෙත් ටිකට හුරු වුණා. සමහර බටහිර ඖෂධ හිඟයන් නැති වුණත් ඒ වෙලාවේ ගමේ විනවලකට කොත්තමල්ලි ඉඟුරු මේ වල හිඟයක් ඇති වුණා. ඒ නිසා අපේ දේශීය වෙදකම ගැන එක පැත්තකින් රටේ විශ්වාසය ඇතිලා තියෙනවා, ප්‍රවර්ධනයක් ඇතිලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ශාස්ත්‍රය අපි මේ ගත වෙච්ච අවුරුදු එකමාර තුළ අපේ හෘදේ සාක්ෂියට එකඟව සතුටු වෙන්න පුළුවන් වැඩ කොටසක් අපි කරලා තියෙනවා. යම් ආකාරයක ඒ ප්‍රවර්ධනයේ සහ ජනතාව ඒ පිළිබඳව දැක්ක උනන්දුවේ අයහපත් ප්‍රතිඵලත් අපි දකින්න ලැබුණා. එක් තැනකදී අර කොරෝනා පැණිය සම්බන්ධයෙන් සමාජයේ ඇතිවෙච්ච කතිකාවත සහ සමාජයේ ඇතිවෙච්ච කම්පනය සමහරවිට එතනින් මෙපිටදී මොකක් හරි රෝගයක් වැළඳුනහම ගරු රාජ්‍ය ඇමතුමා අර කොරෝනා පැණියකුත් ආවේ. ඔක බීලා හරි ගියාද කියලා සමහරවිට ප්‍රශ්න කරන තැනට මතයකුත් නිර්මාණය වුණා. පාලනයකින් තොරව සීමාව ඉක්මවා යෑම. නෑ වැරදි. ඒක ඔබ සලකන්නේ එක සිද්ධියක් පමණයි. ඒ වෙලාවේ ඔබ දන්නවා අපේ රටේ පැවැත් තත්ත්වය. කොරෝනා වසංගත සම්බන්ධයෙන් එන්නත් ලබා දුන්නා. මුල් අවස්ථාවේ. එන්නත ලබා දෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත. ඒ ලබා දුන්න එන්නත ඒ එන්නත් නිෂ්පාදනය කරපු සමාගම ඉන්දියාවේ තත් ඉතාම දරුණු වෙලා තිබ්බා. රෝගීන් මහමග මිය ගියා, ඔක්සිජන්තු මිය ගියා. මේවා දැන් මේ රටේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ. එහෙම ඒක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මිනිස්සු දහස් ගණන් වලින් ඉන්දියාවේ මැරෙනවා, ලක්ෂ ගණන් වලින් මැරෙනවා. ඒ මැරෙන වෙලාවේ අපිට මුලින්ම එන්නත් ලබා දුන්න ඉන්දියානු සමාගම ඒක නැවැත්තුවා. ඔහු ඒ අයිතිකාරය මම අහලා තියෙන හැටියට නම් විදේශ රටකට ගියයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ සමගම අපේ රටේ කොවිඩ් තත්ත්වයේ ටික ටික ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ වෙනුවට විකල්ප දේශීය නිෂ්පාදන එකක් නෙමෙයි ඔබ සඳහන් කරපු එක ද්‍රව්‍යයක් නෙමෙයි. එහෙම විකල්ප දේශීය ඖෂධ වර්ග පාරම්පරික වෛද්‍යවරුන්ගේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ රාශියක් ඇති වුණා. උදාහරණයක් වශයෙන් දැන් අපි පරීක්ෂණ මාර්ගයෙන් සුදර්ශනය. ඒ වගේම රතකල්කය. මේ වගේ පරීක්ෂණ කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් ඔය එන්නත්වත් පරීක්ෂණ කරලා ආවේ නැහැ. ඉතින් එල ඇතුනේ යම් යම් අය ඊටාම ජනප්‍රිය සටන් පෙති මාධ්‍යමකින් ඒකට විශාල අනුග්‍රහයක් දැක්වුවා. දේශීය වෙදකම පිළිගන්න ආයුර්වේදය පිළිගන්න ඇමතිවරයා විදියට යම් දේශීය බෙහෙතකින් යම් රෝගයක් සුවපත් කරන සමත් වෙනවයි කියලා බටහිර වෛද්‍යවරු
යම් වාර්තා ටිකක් විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා ටිකක් මම මේ ප්‍රශ්නේ කතා කරන්න කැමති නැහැ. ඔබ දිගින් දිගටම අහන්න නිසා අර පරණ මොකද්ද තැටියමනේ මේ කරන්නේ මෙච්චර මේ කරපු වැඩ කොටස නැතුව මේ ඉතින් දැන් මේක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ජනතාවට. ඒ නිසා ඒ වෙලාවේ බටහිර වෛද්‍යවරු වතුපිටිය රෝහලේ ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම ඖෂධයකින් පානය කරපු අය ඉක්මනින්ම සුව වෙලා තියෙනවා. මට මොහොතකට අවසර දෙන්න රාජමතුමා අපි ඉක්මනට වෙලා බලමු. රාජමතුමා අවසන් කරන්න ඒක හරිය. දැන් එතකොට මේ චෝදනා නිසා දැන් එතකොට යම් බටහිර වෛද්‍යවරු කට්ටිය මේ ඖෂධය පාවිච්චි කළොත් එහෙම රෝගිය සුවපත් වෙනවායි කියලා කිව්වට පස්සේ ආයුර්වේද වෛද්‍යවරු ඇමතිවරයා විදිහට මම මොකද කරන්නේ? ඒක ගැන පරීක්ෂණ කරන්න ඕනේ කියලා කියන එකද නැත්නම් මේව එපා පිළිගන්නේ නැහැ කියලා කරන දේ කරන්න ඕනේ. ඒ නිසා මේ ගැන අපි පරීක්ෂණ කරමු කියලා පරීක්ෂණය සඳහා යමු වුණා. ඒක ඇති වැරද්දක් නැහැ. ඊළඟට ඔබ දන්නවා අද එන්නත් ගැන කොච්චර කතා කළත් මම අහන අභියෝගයක් කරනවා. ඉන්පසු අපි ඊටාම නිවර්දිව මේ ප්‍රශ්නේ කළමනාකරණය කළා. අපි දැක්කා ගැටලුවක් ඇති වුණ බව. ඉන්පසු අපි ඒතේ ඖෂධ වර්ගයේ පිළිබඳව මම අභියෝග කරන්නේ. ඒ ඖෂධයත් එක්ක බැඳිච්ච පුද්ගලයෝ සහ ඒ ක්‍රියාදාම පිළිබඳව අපිට තියෙන ප්‍රශ්න තියෙන්නේ. මට ප්‍රශ්නේ ඉනිගුරුකුත් තමයි ඒ සාධික ගැන මේ පානය කළ කියන ප්‍රශ්න නෑ. ඒක තමයි සිත ජයකොඩි මහත්මයා. දැන් යම් ආකාරයක තියෙන ඖෂධ සංකලනයක් එක්ක මොකක් හෝ සුවයක් ප්‍රාර්ථනා කරගෙන ඒක සමාජගත කිරීම ගැටලුවක් නැහැ. හැබැයි ඒක සමහර වෙලාවට ඒ සීමාවෙන් ඔබට ගිහිල්ලා ඒ ප්‍රචලිත වීමත් එක්ක ජනතාව ඒකරාශී කරලා සමහරවිට පුද්ගලානුබද්ධව සිද්ධ වෙච්ච ක්‍රියාදාමයේ ඇතුලේ මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නේ නියාමනයක් අවශ්‍ය නැද්ද? දේශීය වෛද්‍ය විද්‍යාව ඇතුලේ මේ වගේ දෙයක් අරගෙන ඇවිල්ලා ජනප්‍රියත්වය උදෙසා හෝ මුදල් තමන්ගේ මඩිය තර කර ගැනීම උදෙසා හෝ යම් කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් පාලනය වෙනුවෙන් නියාමනයක් අවශ්‍ය නැද්ද? බොහෝ දෙනෙක් අපි මේ වෙනකොට ඒ පළවෙනි සිද්ධිය හැරෙන්න මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් සියලුම ක්‍රියාමාර්ග අපි අනුගමනය කරලා තියෙනවා. ඔබ දන්නවා ඉන්පසු මේ සිදුවීමත් එක්කම අපි අපේ ජාතික කමිටුවක් පත් කළා කොරෝනා වසංග සම්බන්ධයෙන් දේශීය වශයෙන් පිළියම් හොයන්න ඕන කියලා. ඒ සඳහා විශේෂඥවරු ආයුර්වේද ශාස්ත්‍රයේ පැමුණ පාරම්පරික වෛද්‍යවරුත් ආවා. අපි කිව්වා අපිට ඕනේ ඖෂධයක්. ඒ අනුව උන් කිව්වා ඉඟුරු කොත්තමල්ලි වෙනුවල්ගෙට හීන රත්ත වලින් පානයක් හැදුවොත් එහෙම පාණ්ඩයක් කියලා එකට කියන්නේ මේ පානේ හොඳයි කියලා. ඒ නිසා එහිදී අපිම තමයි නව යෝජනා කළේ සුවදර්ණී කියලා. මම අද අභියෝග කරනවා ලංකාවේ එන්නත් ගත්ත කට්ටියට වඩා වැඩි සුවදර්ණී ඖෂධය පානය කරපු අය. කවුරුත් මේ ඒක ගැන අපි අහන්නේ නැහැ. අපෙන් අහන්නේ කවුරුවත්. ඒ නිසා අපේ රටේ හැමදාම වැරදිච්ච ප්‍රශ්න තියෙන, ගැටලු තියෙන, පෝලින් තියෙන, අභියෝග තියෙන ප්‍රශ්න තියෙන මේ හරිම ඍණාත්මක කරුණු මත තමයි අපේ සමාජය අද ගමන් කරන්නේ. මේකේ සංවර්ධනාත්මක පැත්ත කරපු යහපත් දේවල් මේ ශේෂ්ඨ ඇතිලා තියෙන වර්ධනයන් ඊට පස්සේ ඇතිවෙච්ච ඖෂධ වර්ග එවැනි ගැටලු ඊට පස්සේ ඇති වෙන්න නොදී කරපු කළමනාකරණය එතනින් පස්සේ ඇති වෙන්න නොදී කරපු කළමනාකරණ කමිටුවපත් කිරීම විතරද ඔබතුමාලා? නෑ අපි දන්නවා අපි අපේ ආයුර්වේද ශාස්ත්‍රයේ සූත්‍ර කමිටුව කියලා එකක් තියෙනවා. දේශීය ආයුර්වේද ඖෂධ අනුමත කරන ආයතනයක්. ඒ වගේම නිෂ්පාදනාගාර අනුමත කරන ආයතනයක්. මේවා තියෙනවා. අපි ඒවා බලගන්නලා තියෙනවා. ඒවා පිළිබඳව ඔබ දසුන් විශේෂයෙන් අපි කියනවා එක කාල පරිච්ඡේදයක් තිබ්බ ලංකාවේ අපනයනකරුවන්ට විශාල බාධාවක් තිබ්බ මේ ඖෂධ වර්ග. විශාල විදේශී විනිමයන් මේ ශාස්ත්‍රයේ උපයන්න පුළුවන්. එකක් සම්ප්‍රදායික නීති රීති වලින් බැඳලා තිබ්බා. ඒවා අපි වෙනස් කරගෙන යනවා. දැන්ටත් වෙනස් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය අනුමැති නීතිමය ප්‍රඥාප්ති ඉදිරි සතිකයේ පිටුල පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න අවශ්‍ය අපි කටයුතු සලසලා තිනවා. අනිත් පැත්තෙන් අපි ආයතනික ව්‍යුහය තුළ අපිට ගැටලුවක් තිබ්බා. දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා බටහිර වෛද්‍ය සේවයේ. ඔහු තමයි ඖෂධ වර්ග පිළිබඳව ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳව කියන්නේ. නමුත් අපේ ආයුර්වේදයේ ඒ ඉහළ පුටුව හිටියේ කවුද? පරිපාලන නිලධාරියෙක් හිටියේ. මේක අභියෝගයක්. ඔහු රාජතාන්ත්‍රික වශයෙන් හොඳ අය. ඔබතුමාලා මාරු කරගෙන තියෙනවානේ. ඔව්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම තේරුම් ගත්තා මේ ඖෂධ වර්ග පිළිබඳව හෝ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව කියන විශේෂඥ නෙමෙයි අපි. අපි මේකට මඟ පෙන්වන වැඩපිළිවෙල සකස් කරන ප්‍රතිපත්තිමය කාරණා සලසන අය. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වක්කීතු පුද්ගලෙක් ඉන්න ඕනේ. එයා ඉදිරියට එලා කියන දේ ඉතා වකින් සාගත වෙන්න ඕනේ. ඒකට ඒ ගැන ඒ ශාස්ත්‍රය ගැන දැනීමක් තියෙන්න ඕනේ. ඒ නිසා පළවෙනිම දේ තමයි ආයුර්වේද ශාස්ත්‍රයට ආයුර්වේදය ගැන දැන් ඒ ගැන වග කියන්න පුළුවන් ආයුර්වේද වෛද්‍යරේ පත් කරනවා. ලංකා ඉතිහාසයේ අවුරුදු 60කට පස්සේ අපි ආයුර්වේද කොමසාරිස්වරයෙක් ආයුර්වේද වෛද්‍යවරයෙක් වශයෙන් පත් කළා. ඔහුගේ මූලිකත්වයෙන් ඉන්පසු අපි මේ කටයුතු ඉදිරිපත් කරන්න පටන් ගත්තා.
එතනින් මෙපිට යම් ආකාරයක ඔබතුමාලා පහුගිය අවුරුදු එකමාර ඇතුලේ දැන් මූලික ඔබතුමාලා හඳුනගෙන තිබුණා බටහිර වෛද්‍ය විද්‍යාව හදාරපු කෙනෙක් කොමසාරිස් පුටුවේ වාඩි කරලා ආයුර්වේදයට ගමනක් නැහැ. ඒ නිසා මාරු කරා. දැන් ඔබතුමාලා ඒ කටයුතු සමහන් කරගෙන තියෙනවා. ඉස්සරහට යන්න ඔබතුමාලට යම් ආකාරයක තියෙන නෛතික රාමුන් ප්‍රතිපත්තීන් සමහර වෙලාවට පනත් සම්බන්ධයෙන් ඔබතුමා සඳහන් කරා. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා ප්‍රවේශයක් කර දෙන කොතල හිඹුලුවට අපිට තාම නැහැනේ ප්‍රේට්න් එක. ඒකත් වෙන කෙනෙක් කරන් තියෙනවා. ඒ වගේම තමයි මේ මහ පොළොවේ හැදෙන අඩුම ගන්න අපි බින්කොහොඹ ටිකටවත් සමහරවිට අපිට ප්‍රේට්න් එකක් නැහැ. ඒ වගේ තවත් ආයුර්වේද බොහෝ දේවල් තියෙනවානේ. ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා උරුමය රැකගන්න සහ උරුමය ස්ථාපිත කරගන්න අහිමි වෙච්ච දේවල් ආයි ළඟා කරගන්න ප්‍රවේශයක් ඔබතුමාලා අරගෙන තියෙනවද? අනිවාර්යයෙන් දසුන් අවසාන අධීරයේ ඉන්නේ. ඉතින් මේ අපේ රටේ අද දේශපාලඥයින්ට විතරක් චෝදනා එල්ල කරන කාල පරිච්ඡේදයන්නේ. අපේ ආයුර්වේද නීති සංග්‍රහය දැන් අවුරුදු 14ක් තිස්සේ හදනවා. ඒක එක්ක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 14ක් මම පෞද්ගලිකව නීතිඥවරයෙක් විතරත් පස්සරයකට වඩා මේ නීතිපති දෙපාර්තමේන්තුවට මට අයිති නැති විෂයක් මට අයිති නැහැ ඒක කරන්න. හැබැයි මේ වැඩේ ඉක්මන් කරමු කියලා කියන්නේ අධිකරණ ඇමතුමා හම්බෙලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ සියලු දෙනා දැනුවත් කරලා ආයුර්වේද නීති සංග්‍රහය නැවත බලාත්මක කරගන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒකේ අවසාන අදියර තියෙන්නේ නෛතික වශයෙන් කාරණා රාශියක් තියෙනවා. ඒවා විසඳන්න ඕන කාරණා. ඒ නිසා අපේ රටේ විශාල අපනයන ප්‍රවර්ධනයක් විශේෂයෙන් සංචාරකයෝ ඉලක්ක ශ්‍රේෂ්ඨ ඉලක්ක කරගත්ත ආයුර්වේද විද්‍යාත්මකව ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් අපි දන්නවා අපේ රටට අද මුහුණ දීලා තියෙන අභියෝගය. රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඩොලර් ප්‍රශ්නයක් අපිට තියෙනවා. විදේශ විනිමය උත්පාදනය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඩොලර් බිලියන 3ක වටිනාකම යුතු විදේශ විනිමය උපයන්න පුළුවන් දෙයක් මේ මහ පොළොවේ තියෙනවා. මේ අපිට පුළුවන්කම තියෙනවා අපේ ආයුර්වේද ශාස්ත්‍රයෙන් ආයුර්වේද ප්‍රතිකාරය කරා අපේ නිෂ්පාදන අපනයනය කිරීම සඳහා අද ඉතාම කනගාටුදායක ලෙස ආයුර්වේද ශාස්ත්‍රයේ සමහර නිෂ්පාදන විශේෂයෙන්ම ඖෂධීය කාන්සා අද දකුණු අප්‍රිකානු රටවල් වල සහ ලතින් ඇමරිකානු රටවලත් ඉන්දියාවේ ප්‍රාන්ත 3ක ශීඝ්‍ර ලෙස වවලා එහි ශක්තියින් විශේෂයෙන්ම යන් සාකසාරමේ කොටස් ධූමපාන සඳහා දාගෙන කොටස් නෙමෙයි ඔයිල් එකක් තියෙනවා ඔයිල් එක ආහාර වර්ග සඳහා දාගන්න දේවල් අද විදේශ වෙළඳපොළ ආක්‍රමණය කරයි යනවා. අපේ පරිසරය තුළ අපේ මහ පොළොව තුළ හොඳට සාරවත්ව වැවෙන දේවල් පවා අපිට අහිමි වෙලා තියෙනවා. හොඳයි ඊයේ සර්වපාක්ෂික සමුළුවේදී ඩයනා මන්ත්‍රීතුමිය ඍජුව ජනාධිපතිතුමා ඉස්සරහා සර්වපාක්ෂික සමුළුවේදී ඔය කියන කාරණාව මතු කළා. ඊට පස්සේ එතන අධිකරණ ඇමතිවරයාත් හිටියේ අධිකරණ ඇමතිතුමාත් මේ තාම මේක නෛතික රාමුව හදලා දෙන්නේ නැහැ කියලා කියනවා. දැන් ඔබතුමාත් කියනවා. තව ඇමතිවරුත් කියනවා මේ රාජ්‍ය නිලධාරි මේක කරන්න කියලා. මට ප්‍රමුඛව ඔබතුමා දැන් ඔබතුමාලට එක්තැනකදී ජනතාව ඔබතුමාලට චෝදනා කරන්නේ ඡන්ද දීපු උදවියත් නොදීපු උදවියත් යම් ආකාරයක ගැටලුවකට පත් වෙච්ච උදවියත් ඔබතුමාලට චෝදනා කරනවා. ඔබතුමාලා කියන දේ රාජ්‍ය නිලධාරීන්ට ගිහින් කියන්නේ නැහැනේ. කවුද මෙතුමා ඔක කරන්නේ නැත්තේ? නෑ මේක දැන් මේක අවසන් අදියර තියෙන නිසා අපි චෝදනා කර යුත්තේ නෑ. දැන් ප්‍රශ්නේ නෛතිකම කටයුතු. හැබැයි ඩයනා මන්ත්‍රීතුමිය කිව්වේ ඒ අවශ්‍ය කෙටුම්පත පුටුවේ තියාගෙන ඒක උඩ වාඩි වෙලා ඉන්නවා කියලා. නෑ අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ යම් පනත පාර්ලිමේන්තුවේ එද්ද අනුගමනය කළ යුතු ක්‍රියාදාමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාදාමය වෙනස් කරන්න බෑ. ඉතින් එහෙමනම් ඉතින් ඒ මුළු ක්‍රියාදාමයම නෛතික වශයෙන් පාර්ලිමේන්තුවේ වෙනස් කරන නිසා වෙනස් කිරීම නෙවෙයි ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳව ප්‍රමුඛතාවය දැන්ටම ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම එක අවුරුදු 14ක් විතර තිස්සේ ආයුර්වේද නීති සංග්‍රහය පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. ඒ සාකච්ඡාවත් එක්ක අපි අමාත්‍යවරයා වුණ ගාම පත්වන ගාම මේ කරුණු වලට අපේ නයන දිරිගැන්වීම සඳහා මේ විශේෂිත කාරණ සම්බන්ධයෙන් අපි වෙනම නීති සංග්‍රහය අලුත් සංශෝධනයකට ඉදිරිපත් කළා. අපි ලබා දුන්න නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට අධිකරණ ඇමතිවරයාත් කතා කළා. එහිදී අපිට පෙන්වුවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙවැනි නීති සංග්‍රහයක් ඇති කළ යුතුයි කියලා අධිකරණ තීන්දුවක් දීලා තිබ්බා. ඒ නිසා මේ නීති සංග්‍රහය අපි හදපු එක 70%ක් ඉවරයි. ඒ නිසා බල ගන්න ඕන කෑ. ඒ නීති සංග්‍රහය. ඒ නිසා අපේ නීති සංග්‍රහය අපි පැත්තකින් තියලා අපේ කනුමත කරගන්න අපි හැදුවේ. ඒකට මේ කරුණු දෙකම එකට එකතු කරන සාකච්ඡා දීර්ඝ වශයෙන් පැවතුණා. නෛතිකමය වගන්ති එක කාරණා පහුගිය කාලේ වසංගත තත්ත්වයත් එක්ක එකතු වීම පිළිබඳ විවිධ ගැටලු ඒවත් එක්ක මම හිතනවා අපි සියලුම නිලධාරීන්ට අපේ ආදරේ ගෞරවය පිරිනමනවා. දවස් 6ක් එක දිගට උදේ 8 ඉඳන් හවස වෙනකම් වැඩ කරපු එහෙම අය ඉන්නවා. නිසා මේ ඒ ගැන විශේෂයෙන්ම දන්නවා. එහෙම කළා මේ අවසාන තීන්දුව ගත්තා. ඊට පස්සේ තමයි ඒක සම්බන්ධයෙන් ඉතුරු ක්‍රියාමාර්ග කරා ගමන් ගන්න ඕනේ. දැන් ඔබතුමාලා විශ්වාස කරන විදිහට හරි අවසන් අධීරයට ඇවිල්ලා තියෙනවා නම් මේ අදත් පොලිසියෙන් ගිහිල්ලා වටලවුවොත් ඕක ගිනි තියලා එන ওই කන්සඩිය
හැබැයි අපි ආයුර්වේදයට අවශ්‍ය කරන දේවල් සහ සමහරලාට භාවිතාව වෙනුවෙන් හොර රහසේ භාවිතාව වෙනුවෙන් දකුණු ඉන්දියාවෙන් මේ වෙනකොට සමහරලාට මහ මුහුද මැද කංශ අපේ රටට එනවා වෙන්න පුළුවන් කේරළ ගංජා. දැන් තාමත් ගිනි තියෙනවානේ. අඩුම ගානේ නෑ ගිනි තියන්නේ ජනාධිපති ජනාධිපතිතුමාගේ නියෝගයේ මත අද ආයුර්වේද සංස්ථාට මේවා ලබා දෙනවා. කොහොමත් ධූමපානයක් වශයෙන් පාවිච්චි කරන දේවල් වලට ඉඩ දෙන්න බෑ ඉඩ දෙන්නෙත් නෑ. නෑ ඒක නැහැ. හැබැයි ඔබතුමාලට මේ වෙලාවේ නීති ටික හැදෙනකන් හරි කන්සල්ටි ගෙනලවල අඩුම ගානේ ආයුර්වේදය ඇතුලේ ගබඩා කරගන්න පුළුවන්. නෑ ආයුර්වේද තුළ ආයුර්වේද සංස්ථාව තුළ ගබඩා කරමින් ඉන්නවා. ආයුර්වේද ඒ ශාස්ත්‍රයේ ඉන්න අයට අවශ්‍ය වෙන ප්‍රමාණයක් නිකුත් කරනවා. ඒක මේ වෙන විට ජනාධිපතිතුමාගේ නියෝගය මත පොලිස්පතිවරයා විසින් ඒ ක්‍රියාදාමය සකයලා තියෙනවා. ඒ නිසා කිසිම සැකයක් නැහැ දැන් එහෙම ගින්තැවිලි කරන්නේ නැහැ. හැබැයි නීති විරෝධීව කරන මේ ක්‍රියාදාමයන් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාමාර්ග අරගනිමින් සිටිනවා. හැබැයි කෙසේ වෙතත් මේ මෑත කාලය තුළ ඒවා සංස්ථාව වෙත ලබා දෙනවා. දැන් අවසාන ප්‍රශ්නේ මට එතනින් එහාට යන්න ඕන. දැන් ඔබතුමාගේ ප්‍රමුඛ කාර්යභාරය අද නිමිත්තත් අපි සාකච්ඡා කරන්න ඕන නිසා දැනට ඔබතුමාලා සැලසුම් කරගෙන තියෙන විදිහට කංසා නීතිගත කරලා මේක වාංච භෝගයක් විතර වගා කිරීම ආරම්භ කරන්න ඔබතුමාලගේ ප්ලෑන් එක ඇතුලේ කාල නිර්ණය කරලා තියෙන කොයි කාලෙද? ඒ ඉතාම සංකීර්ණ කටයුත්තක් කියලා අපි දකින්නේ. ඒ විශේෂයෙන් අපේ රටේ සමාජයට රටටත් හානියක් වෙන්නේ නැතුව මේ කාර්ය කරනවා. ඒකත් මේකට කල් ගත්තේ බොහොම කල්පනාකාරීව කළේ. මේකට හැබැයි දැන් ඩයනා මන්ත්‍රීතුමා ඊයේ සඳහන් කරා මේ වෙනකොට ඩොලර් බිලියන 2ක් අහිමි වෙලා තියෙනවා කියලා මේක කල් ඇරීම තුන. අපි බලන්න ඕනේ ඩොලර් විතරක් නෙමෙයි මේ සමාජයට කිසිම හානියක් නොවි සිදු කරන කාර්යය තමයි අපි නීති සංකලන ඉතාම ඒ වැරද්ද අපි මේ රටට අපි වැරද්දක් වෙන්න ඉඩ දෙන්නේ නැති අය. මෙතන මේ රාජ්‍යයත් එහෙමයි. ඒ නිසා අපි බොහොම කල්පනාවෙන් මේ කටයුත්ත කරන්නේ අපනයනේ අරමුණු කරගත්ත විශේෂිත කණ්ඩායම් කීපයකට අපි අවසර දෙන්න දාස් කරනවා. ඒ සඳහා අතන මෙතන කටයුතු කරන්න නෙමෙයි අපි ඩොලර් වලින් සංචිතයක් ඉල්ලනවා. ඩොලර් වලින් සංචිතයක් ඕනේ මේ කටයුත්ත කරන අයට. නැත්තම් මේ දේශීය ගමේ අර පැල වගා කරන වගේ මේක වගා කරලා රට විනාශ වෙන්න දෙන්නම් බෑ. ඒ කියන්නේ ඔබතුමාලා මේ මහා පරිමාණ ආයෝජකයන්ට ඉඩකඩ විවර කරන්න සූදානම් වෙන්නේ තලමල්ලේ ඉන්න ව්‍යාපාරිකයෙක් වෙන්න සූදානම් කරන ව්‍යවසායකයෙකුට ඊට ප්‍රස්තාව වෙන් කරන්න ඔබතුමාලා සූදානම් නැහැ. දේශීය වශයෙන් වගා කරන්න අවසරයක් දෙන්න සූදානම් නැහැ. දේශීය වශයෙන් විශේෂයෙන්ම ඒක සඳහා ඌට හැකියාව තියෙන්න ඕනේ. ඒ වවන ද්‍රව්‍ය බාහිර සමාජයට මුදාහැරෙන්නේ නැති විදිය කටයුත්ත. ඒ අපරාධයට අපි හවුල් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය ආරක්ෂකංශ වෙන්න පුළුවන්. නැත්නම් පෞද්ගලික ආරක්ෂකංශ වෙන්න පුළුවන්. ඒවට අවශ්‍ය කැමරා පද්ධතිය වෙන්න පුළුවන්. ආරක්ෂිත වැට වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා විශාල ක්‍රියාදාමයක් මේකේ අන්තර්ගතයි. ඉතින් ඒ නිසා ඒ සියලු කමිටු දෙයක් පත් කරලා තියෙන ඒ කමිටු දෙකෙන් අනුමැතිය ලැබෙනවා නම් තමයි කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒක දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන්. ඒවැනි තැනත්තන්ට තන්මල්ලි ප්‍රදේශයේ තව තැනත් එක හවුල් වෙලා වෙන්න පුළුවන්. උන් තරම් මේක ආයෝජකයෝ ඉන්නවා. හවුල් වෙලා හෝ අපි කියන මේ නිර්ණායකත් එක්ක තමයි කටයුතු කරන්නේ. සමහර වෙලාවට මෙසිරි ජයකොඩි මැතිතුමා මේ දැන් ඔබතුමා කියන කාරණාවත් එක්ක මට තව ප්‍රශ්න ගන්නවක් එනවා. දැන් ඇත්තටම මේ වෙලාවේ ගමේ ඉන්න මිනිස්සුන් සමහරලාට ඩොලර් වලින් මුදලක් ලැබෙනවා නම් තමන්ගේ ආර්ථික ශක්තියක් එකතු වෙනවා නම් තමන්ගේ තියෙන පර්චේස් 20ක් හරි කන්සවගා කරලා අදාළ අංශවලට ලබා දීලා තමන්ගේ ආර්ථික හයි ගන්න ලෑස්තිනේ. සමහරලාට ඔබතුමාලා මේ ගේන පනත ඇතුලේ ඔබතුමා කියපු කාරණාත් එක්ක ඒ අවස්ථාව ගමේ මිනිස්සුන්ට අහිමි වෙලා බහුජාතික සමාගම් වලට ඉඩපඩ විවර කිරීමක්ද දෙන්නේ නැත්නම් ගොඩ තියෙන මිනිහට තව ගොඩ ඇතු කරගන්න බිම දෙන්න සූදානම් වෙන්නේ නෑ කිසිම ආකාරයක බහුජාතික සමාගම් වලට නෙමෙයි. නමුත් අපි මේ රට පිළිබඳ වගකීමෙන් හිතන්න ඕනේ. දසුන් මේ කාරණේදී අපි අපේ සමාජයට වැරද්දක් වෙන්න ඉඩ දෙන්න බෑ. මේක මේ කියන ආරක්ෂිත මේ කියන ක්‍රමවේදය අනුගමනය කරන්නේ ගමේ අහිංසක මිනිසයාද ඒව නැත්තම් බහුජාතික සමාජකාරයාද අනිත් ව්‍යාපාරිකයාද කියන එක අපිට අදාළ නැත. මේ කියන ක්‍රියාදාම නෛතික ක්‍රියාපටිපාටියට අනුකූලව කරන්න ඕන කියන මේක තමයි නෛතික ක්‍රියාපටිපාටියට අනුකූලව ගමේ මිනිසයාටත් කන්සල්ටික වගා කරන්න පුළුවන්. මේ ප්‍රස්තාවක් තියෙනවා. මේ නිර්ණායකවලට අනුකූල නම් ගමේ මිනිසයාට අවස්ථාව දෙන ගමේ කණ්ඩායම් එකතු වෙලා ඇති කරන යම් විශේෂිත අවස්ථාවල හෝ වේවා ඒක කරන්න පුළුවන්. නමුත් මේ ක්‍රමවේදය අපි පළවෙනි අදියරේදී තාම සැලකිලිමත් වෙලා කරන්න ඕනේ. මේ රටට වැරද්දක් වෙන්න ඉඩ දී යුතු නැහැ. ඉතින් මොකද මේ මද්ද්‍රව්‍ය ඒක අපි අමතක කරන නරකයි. විදේශ විනිමය හොයන්න පුළුවන් ඒක වෙනම කතාවක්. ඒ නිසා මේ සියලු කාරණා ඔහි අපිට පාරට බහැලා මේක හොඳ සටන් පාඩය කියලා කියන්න පුළුවන්. නමුත් මේක අපි කියන්න යන්නේ නැත්තේ මේ කතාව ඇත්තටම මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න කැමති කාරණයක්. බොහොම පරිස්සමෙන්
මේ රට වැරද්දක් එන්නේ නැති වෙන්නේ මේ කටයුතු සිද්ධ කරන්නේ. ඔය සියලු කාරණා ඉටු කරගෙන ඔබතුමාලා නීතිමය රාමුවත් හරිගස්සලා අදාළ ආයෝජකයනුත් හොයාගෙන සමහරලාට දේශීය වශයෙන් ඉන්න උදවියටත් අවස්ථාව ලබා දීලා ඉඩකඩම් ටිකත් හොයාගෙන කොයි කාලෙද නියම ව්‍යාපෘතියක් විදිහට ඔබතුමාලා මේ කටයුතු ආරම්භ කරන සූදානම් වෙන්නේ? එහෙම ඉලක්කයක් ඔබතුමාලට තියෙනවද? අනිවාර්ය දැනටමත් ඒ කටයුතු සියල්ල සිදු වෙමින් යනවා. ඒ තියෙන පනත් සංශෝධනය කිරීම කියන්නේ මහදරකත් කරනවා. පනත් විතර නෙවෙයි බොහෝ දැන් සැරසෙමින් ඉන්නේ. මේ වන විට අපිට ආරංචි වෙනවා. විවිධ පුද්ගලයෝ මේ සඳහා සූදානම් වෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මාර්ගෝපදේශන මාලාව ඔබතුමාලා ලිඛිත කරලා තියෙනවද නැත්නම් තාම ලිඛිත කරලා නැහැ. මාස 3ක් ඇතුළත මට විශ්වාසයක් තියෙනවා මේ සියලු කටයුතු සම්පාදනය කරන්න පුළුවන් කියලා. මාස 3ක් ඇතුළත. ඒකට වගා කටයුතු ආරම්භ කරන්න පුළුවන්. පුළුවන්. සමහරලාට ඒ සඳහා ඔබතුමාලා සොයා ගැනීමක් අධ්‍යයනයක් සහ යම් ආකාරයක ලියාපදිංචි කර ගැනීමක් වෙනුවෙන් ප්‍රවේශයක් අරගෙන තියෙනවද? මාස 3කින් පටන් ගන්නවා සමහරලාට ඒ ප්‍රවේශයක් ගන්නවා. අධ්‍යයනයන් රාශියක් සිදු කරනවා. මහාචාර්ය පී.එල්. මාරසිංහ මැතිතුමා අපේ රටේ ආයුර්වේද ඖෂධ පැලෑටි පිළිබඳ තියෙන මහාචාර්යවරයා විශේෂඥවරයා. ඔහුගේ මූලිකත්වයෙන් අපි අධ්‍යයනය කරා යනවා. සමහර නැති යන මට විවෘත සමාජය මේ කියන්න බැරි දේවල් මේ දේවල් පිළිබඳව ඒ පැලෑටි වල උද්භිද විද්‍යාත්මක වශයෙන් ඒ බීජ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙල අපි අමාත්‍යාංශයේ විදියට ඒ විශේෂඥයෝ විසින් සිදු කරනවා. හැබැයි සමාජයට හානියක් නොවන විදිහේ තමයි මේ කටයුතු අපි සියල්ල සිදු කරන්නේ. අපි එතනින් එහාට යමු ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා බලාගෙන. කරු එමතුමා දැන් ඔබතුමාලා මේ පහුගිය කාල සීමාවක කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වුණාට පස්සේ දේශීය වශයෙන් අවශ්‍ය කරන ඖෂධයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබා දුන්නා. ඊට පස්සේ එහෙම මතුවෙන හැම නිෂ්පාදනයක් පිළිබඳ නියාමනයක් එක්ක ඔබතුමාලා අවශ්‍ය ප්‍රවේශයන් ලබා දෙන්න උත්සාහ කළා. එතනින් මෙපිටට ඇවිල්ලා ව්‍යාප්තිය වැඩි වෙනකොට රෝහල් පද්ධතියට දරා ගන්න බැරි වෙනකොට ඔබතුමාලා ආයුර්වේද රෝහල් ටිකත් ඒ තත්ත්වයට වර්ධනය කළා. රෝගීන් සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් දෙවන්ත කාර්යභාරයක් ඉටු කළා. ඒ කූට ප්‍රාප්තියක් විදිහට රාජගිරියේ තියෙන ඔබතුමාලා දැවැන්තම ආයුර්වේද රෝහල ජනගත කිරීම වෙනුවෙන් මේ වෙනකොට ප්‍රවේශයන් අරගෙන තියෙනවා. ඒ සඳහා කෙළු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිමිත්තක් කරගෙන තමයි රාජ්‍ය මැතිතුමාට අපි ආරාධනා කළේ. අපි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා මොකද්ද මේකේ කටයුත්ත කවද්ද ජනගත කරන්නේ සහ එතනින් පස්සේ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වෙන ඔබට මොකද්ද ඒන් ලැබෙන ප්‍රතිලාභ කතා කරමු විරාමයෙන් පස්සේ. අපි අද හතරේ පැය සමගින් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය ගරු රාජ්‍ය අමාත්‍යතුමන් සිසිල් ජයකොඩි මැතිතුමන් එක්ක අපි හතරේ පැය ඉන්නේ. ගරු ඇමතුමා ඔබතුමාලා මේ රාජගිරියේ තියෙන ආයුර්වේද රෝහලේ මේ නව ගොඩනැගිල්ල ජනගත කිරීම වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ජනතා ඉදිරිපත් කරන්න සූදානම් කවද්ද ඒ වෙනුවෙන් ඔබතුමාලා සැලසුම් හදාගෙන තියෙන්නේ? අද තව පැය කිහිපයකින් ඉතාම අභිමානවත් දෙයක් අපේ රටේ ලංකාවේ ආයුර්වේදයට සිදු කරපු දැවැන්තම රෝහල් සංකීර්ණයක ආයෝජනය මිලියන 1906ක් දසුන් විශාල මුදලක් ආයෝජනය කරලා අපේ අටමහල් ගොඩනැගිල්ල අරපේන ඔබරැල්ල ආයුර්වේදේ විශාල ගොඩනැගිල්ල අද සෞඛ්‍ය අමාත්‍යතුමා අතින් නිහඬ උත්සවයක් අපි කරන්නේ සිදු කරනවා. අපි තාම ප්‍රිය කළා තව අපි පළවෙනි අවස්ථාවේ ලබා ගන්න මහල් දෙකක් විතරයි දැන්ට ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. සංකීර්ණයම පටන් ගැනීමත් එක්ක අපිට පුළුවන්කම ලැබෙනවා මේ පිළිබඳ විශේෂිත අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම රෝගීන් 360කට විතර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2008 වර්ෂයේදී තමයි මේ පළවෙනි අදියර ආරම්භ කළේ. ඉන්පසු ක්‍රමානුකූලව අපිට මුදල් ලබා දීමේ පදනම් මත තමයි මේ අධිකර ඉතා විශාල වශයෙන් සිද්ධ වුණේ. කොරෝනා වසංගත තත්ත්වයේ හැමෙදී යුද හමුදාව විසින් යම් කොටසක් පාවිච්චි ලැබුවා. නමුත් අපි ඉතා ඕනකමින් ඒක ඉල්ලා සිටියා අපේ විශේෂම රෝහල් පද්ධතිය තුළ රෝගීන් විශාල ප්‍රමාණයක් දැන් පැමිණෙනවා. කාන්තා රෝග සම්බන්ධ ඒකක ඒ වගේම වෙනත් බාහිර ප්‍රතිකාර අංශ ශල්‍ය වෛද්‍ය අංශ ඒවා සඳහා මේවට සංකීර්ණ විවෘත වෙනවා. ඒ වගේම අපේ බොරැල්ල කොළඹ විශ්වවිද්‍යාල අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යායතනයත් ඒ වගේම යුනානි ශිෂ්‍යයනුත් ඒ අයට සායනික පුහුණුව ලබා දීම සඳහා වෙච්ච අවශ්‍ය ඉඩකඩ දැන්ට රෝගීන් 360කට පමණ ඉඩ පස්සා සැලසෙනවා. ඒ වගේ මේ ඊළඟ අදියරේදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් විදේශීය දේශීය විදේශීය සංචාරකයන්ට යම් මුදලක් ගෙවලා විශේෂිත ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. අපේ ආයුර්වේද ක්‍රමයේ තියෙන ප්‍රතිකාර ක්‍රම වලට විදේශිකයන් තාම ප්‍රියයි. ඒ වගේම මේ දේශීය අයත් ප්‍රියයි. ඒ වුණාට අද
ආයුර්වේද මධ්‍යස්ථාන කියලා ප්‍රතිකාරය එක්ක කියලා ක්‍රියාත්මක වෙන දේවල් වලට මිනිස්සු යන්න කැමති නෑ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව අපේ රටේ ජනතාවටත් විදේශිකයන්ට උරුම කරගන්න ඕනේ. හොඳයි. දැන් ඔබතුමා මේක තරක් කිව්ව සමහරලාට අපේ රටේ ආයුර්වේද ප්‍රතිකාර කරන තැන්වල සමහරලාට මිනිස්සු යන්න කැමති නැහැ කියලා. ඇත්ත. දැන් සමහරලාට ගියපුවාම අර අවශ්‍ය කරන පහසුකම් තියෙනවද කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. සමහරලාට කැඩුම් බිඳුම් බෙදකම වෙනුවෙන් ප්‍රතිකාරයක් ලබා ගන්න ගියොත් එimhe සියුම් තැන් පරීක්ෂා කිරීම වෙනුවෙන් ආයුර්වේද වෛද්‍යවරුන්ට අවශ්‍ය කරන පහසුකම් තියෙනවද කියන කාරණා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. අපේ රටේ බටහිර වෛද්‍ය විද්‍යාවට ලබා දෙන ප්‍රමුඛතාවය ඒ සඳහා තබන බර දේශීය වශයෙන් ආයුර්වේදයට තියලා තියෙනවද කියන කාරණා සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් ප්‍රශ්න කරනවානේ. දැන් ඔබතුමාලා අද ජනතා ඉදිරිපත් කරන මේ අටමහල් ගොඩනැගිල්ල ඇතුලේ කවුරු හරි ප්‍රතිකාර ලබා ගන්න ගියොත් කරු රාජ්‍ය මැතිතුමා අවශ්‍ය කරන සීල පහසුකම් තියනවද? නැත්නම් උතෙන්ද ගිහිල්ලා වාඩි වුණාට පස්සේ අපි කියන ස්කෑන් එක තව තැනකින් කරන් එන්න, ස්ප්‍රේ එක තව තැනකින් කරගෙන එන්න, එහෙම වුණොත් එහෙම පොඩි අවුලක් තියෙනවනේ කරු රාජ්‍ය මැතිතුමා. සියලු දේ තියනවද මෙතන? අවශ්‍ය පහසුකම් අපිට අවශ්‍ය වෙන උපකරණ වල පහසුකම් අපි ලබා දීලා තියෙන්නේ. අඩුපාඩු ටිකක් තව තියෙනවා සම්පූර්ණ කළ යුතු. ඒක අධියර තට්ටු 8කින් එකෙන් අපි තට්ටු දෙකක් තමයි පළවෙනි අවස්ථාවේ මේ රෝගීන් සඳහා විවෘත කරලා ලබන්නේ අධියර කීපයක් යටතේ. ඒ අඩුපාඩු ටික ඉදිරි අඩුපාඩු ටික අපි ඉදිරි දින කීපය තුළ සම්පූර්ණ කරගන්න අපේක්ෂා කරනවා. දැන් රාජමැතිතුමනි යම් ආකාරයක දැන් ඔබතුමාලට දේශීය වශයෙන් ආයුර්වේදයේ ගොඩනැගීම වෙනුවෙන් මූල්‍ය අපහසුතාවයක් තියෙනවා නම් අපේ රටේ එන සංචාරකයන්ගේ වැඩි පිරිසක් ආයුර්වේදය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වනවා. ඔබතුමාලට මේ දැනට ඔබතුමාලා යම් ආකාරයක මූල්‍යමය ගැටලුවක ඉන්නවා නම් ඔබතුමාලා තට්ටු දෙකයි නම් භාවිතා කරන්නේ. මේ එන සංචාරකයෝ ටික ගෙනලා ඔතන රාජ්‍ය අනුග්‍රහය තුළ ඔබතුමා අමාත්‍යාංශය යටතේ අඩුම ගානේ ඩොලර් ටිකක් හොයාගන්න ක්‍රමවේදයකට යන්න බැරිද? ඉතුරු තට්ටු කිහිපේවත් භාවිතා කරලා තට්ටු දෙකක්වත් භාවිතා කරලා සම්භාහණය හෝ වේවා උන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන හෝ බිහි කරලා. ඇත්තම අපේ උත්සාහය ඒ තමයි. අපි උත්සාහ කරන්නේ ඒ සඳහා තමයි මේ ක්‍රියාදාම සියල්ල සිද්ධ කරන්නේ. අපේ ඔසුයන් වලත් එවැනි ප්‍රතිකාරයක නිර්මාණය කිරීමේ දෙපාර්තමේන්තු ක්‍රමවේදය තුළ යම් හිරවීමක් අපිට ඇති වෙලා තියෙනවා. සමහර අපේ ආයුර්වේද ඔසුයන් තියෙනවා අක්කර 300 තියෙන ඒවා නිවැරදි ලෙස නඩත්තු වෙන්නේ නැති මේ ගැටලු කීපයක් තියෙනවා. නමුත් ඒවා දැන් තමයි ඒවා සක්‍රිය කරන් තියෙන්නේ. ඒවට යම් යම් විශේෂිත වෙච්ච ආයුර්වේද වෛද්‍යවරුන් ඒ ආයතන වලට පත් කරලා තියෙනවා. ඒ වගේම අපේ ඖෂධ වගාව ගුණාත්මක ඖෂධ පිළිබඳ කාරණේ තමයි මුලින්ම ප්‍රශ්නේ අපිට තියෙන්නේ. මොකද ආනයනික ද්‍රව්‍ය තමයි පහුගිය කාලේ බොහෝ වෙලාවට සිද්ධ වුණේ. දැන් ඒවා අපි සීමා කරගෙන දේශීය වශයෙන් අපේ ඔසුයන් වලත් අනිත් අය වෙතත් පිරිනැමීම විශේෂම පහසුවෙන් ලබා දීම සඳහා සුලභ කිරීම සඳහා වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඔසුවගා වැඩ කිරීම සටහනක් අලිවැට අද්දර ඔසු පෙළවම කියලා වෙන සටහන වෙනම ක්‍රියාත්මක වෙනවා. අපේ ඔසුයන් ක්‍රියාත්මක කරලා තියෙනවා. පෞද්ගලික අංශයේ ඔසු ගොවි පොළවල් හදලා තියෙනවා. පාසල් වල රාජ්‍ය ආයතන වල ඉඩ තියෙන පරිශ්‍රවල ඔසුයන් දහසක් නිර්මාණය කිරීම වැඩසටහන යනවා. ඒ වගේම ඊට සමාන්තර ඔසුයන් සමාන්තර ඔසු කැඳසල් 500ක් ඇදීමේ වැඩසටහන දැන් අපි ආරම්භ කළ ඔසු කැඳසල් ක්‍රියාත්මක වෙනවා. දැන් මේවත් එක්ක මම හිතනවා මිලදී ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්න දසුන් අපේ රටේ තියෙන්නේ. ඒ කියන්නේ වවනවා මිලදී ගන්න නැහැ. මිලදී ගන්න තැනට එන්න කලින් වවන එකට මිනිස්සු යොමු වෙලා තියනවාද? සමහරලාට රතුගල නිල්ගල පැත්තට ගියාට පස්සේ අර තියෙන ඖෂධ උයන දෙකේ තියෙන අරලු බුළු නෙල්ලි ටික සමහරලාට කාලයකට ගිහලා මිනිස්සු හොයාගෙන ආවිලා ඒකටත් වෙළඳ පොලක් නැහැ කියන තැන සමහරලාට චෝදනාවක් තියෙන රාජ්‍යමතුමා. ඒ වගේම තමයි මොනවා වැව්වත් වෙළඳ පොලක් තියනවාද? අරගෙන ආපුවම ගන්න ක්‍රමවේදයක් තියනවාද? පෙන්ඩෝල් පෙත්තක් හැදුවොත් මොකක් හරි බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකාරයකට අවශ්‍ය කරන මොකක් හරි ටැබ්ලට් එකක් හැදුවොත් ඒ සඳහා ඉල්ලුමක් තියෙනවා. අපේ සටනේ සඳහා තමයි. මිලදී ගැනීමේ ක්‍රමවේදය තමයි අංක 1. ඔබ කියන ප්‍රශ්නෙට එක පැත්තට කීපයක් තියෙනවා. එකක් තමයි අපේ රටේ වාණිජමය වශයෙන් ඖෂධ වගාවට තාම ඇවිල්ලා නැහැ. අද අපි චෝදනා කරන බොහෝ අය මීපැණි පිටරටින් ගෙන්නනවා කියලා. මීපැණි පිටරටින් ගෙන්නන නමුත් අපේ රටේ තියෙන සුළු කර්මාන්ත වශයෙන් ගෙයින් ගෙට මීපැණි බෝතලේ හදන එක. ඒගොල්ලෝ සමහර වෙලාවට හිතවත් කෙනෙකුට විකුණනවා. එහෙම නැත්නම් උන්ගේ පරිභෝජනයට ගන්නවා. අද ඕස්ට්‍රේලියාව වගේ රටවල අක්කර 500ක විතර මේ වාණිජමය වශයෙන් තමයි මීපැණි වවන්නේ. ඒ නිසා මේ ප්‍රමාණය නවත්තන්න වාණිජමය කටයුත්තකට අපි පැමිණෙන්න ඕනේ. දැන් ඔබතුමාලගේ තියෙනවනේ ගරු රාජ්‍යමතුමා ආයුර්වේදයට තියෙනවනේ ලොකු ඉඩකඩක්. ආයුර්වේදයට තියෙනවා ලංකාව පුරාම තියෙනවා ආයුර්වේද මධ්‍යස්ථාන. අඩුම ගන්න ඒ ඉඩකඩවත් භාවිතා කරලා ওই කියන අවශ්‍යතාවය පූර්ණ කිරීම වෙනුවෙන් පැත්තකට ප්‍රමුඛයක් අපි ඒක තමයි ආරම්භ කරලා තියෙන්නේ. අපි ඔය යෝජනා කළේ දැන්ට ක්‍රියාත්මක කරලා තියෙනවා අපි ග්‍රාමීය ජනතාවත් එකට එකතු කරගෙන අපේ තියෙන ආයුර්වේද සේවවල ඔය කියන ද්‍රව්‍ය වගා කිරීමේ වැඩසටහනත් මීපැණි ලබාගෙන වැඩසටහනත් පළවෙනි දේ තමයි අපේ සටන අපි කරන්නේ මේවා මිලදී ගන්න ක්‍රමවේදයක් මෙතෙක් කලක් තිබුණේ ලංකාවේ කටුවැල් බටු වවල ඒවට ගිනි තිබ්බ අය ඉන්නවා නිල්
ගල අල්ලු බුල් නෙල්ල එකතු කරලා කළ විකුණ ගන්න බැරුව ඒ මේ අපරාධයක් මේවා මේ අපිට ඒ වුණාට පිටකොටුට කියලා බලපුවාම පිටරටින් කියන ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා ගබස්ලේන් එකේ. ඒ නිසා මේක වෙනස් කරන්න. ඒ කියන්නේ මාකට් එකේ අවුලක් නෙවෙයි තියෙන්නේ. මේක වෙනස් කරන්න ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. අපි වෙනස් කරනවා. මේ තන්ත්‍රය යන්න උනත් අපි ලෑස්ති මේක වෙනස් කරලා අපි වෙනස් කරනවා මේක. ඒකට හේතුව අපි දන්නවා නාවින් ආයුර්වේදයේ කේන්ද්‍ර කරගත්ත අපි සංකීර්ණයක් ගොඩනගනවා. විශේෂයෙන්ම සියලුම දේශීය ඖෂධ මිලදී ආර්ථික මධ්‍යස්ථානක අතර මිලදී ගන්න බෙදාහරන විකුණන. දැන් පොඩි පමාවීමක් තියෙනවා. ජුලි මාසෙ වෙනකොට අපි ඉලක්ක දීලා තියෙනවා පරිශ්‍රය හදන්න ඕනේ. ඒකෙදි ඔබ කියන නිකේතන ඒ කියන්නේ ආයුර්වේද ප්‍රතිකාර ඒකක ඒ කියන්නේ ඖෂධ බෙහෙත් ලබා දෙන්නේ නෙමෙයි. එක් දිනකදී ඔවුන්ට සිදු කරන පංචකර්ම සහ අනිකුත් සිරෝදාර ප්‍රතිකාර ලබා දෙන සේවාවන් සපයන එක දේශීය විදේශ සංචාරකයන්ට විශේෂයෙන්ම ආයුර්වේද ඖෂධ විකුණන අලෙවි කරන බෙදාහරන ස්ථානයක් අපේ ලෝකෙ හැම රටේම තියෙනවා. මේක ගබස්ටේන් එකේ නෙමෙයි තියෙන්න ඕනේ. මේක තියෙනවා නාවින්නේ. ඒ නිසා මෙතන විනිවිද භාවයක් තියෙන්න ඕනේ. ඒක අපි ආරම්භ කරනවා. ඒකේ දින වැඩි ඈතක් නැහැ. මේ මාස 3ක කාල පරිච්ඡේදය තුළ දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒකත් එක්ක අපි හිතනවා අපේ රටේ ජනතාවට මේ ඖෂධ අලෙවි කර ගැනීමේ තියෙන ගැටලුව මගහැරෙනවා. ඒකත් එක්ක මේ වෙනට අපි දැන් වගා කිරීම වැඩසටහන දීප ව්‍යාප්ත වැඩසටහනක් ඒක දිනපතා අපි කතා කරන දේ අසුවදරණේ ඔසු වගා කිරීම සංග්‍රාමයේ අපි මේ අමාත්‍යාංශ බාරගත් දවස් නම් කටයුතු කරන දෙයක් අපි දැක්ක මේකේ ප්‍රශ්නේ එකයි ගුණාත්මභාවයේ ඖෂධ පිළිබඳ ප්‍රශ්නේ. හුඟක් අයට ආයුර්වේද වෛද්‍යවරු නම් මේ කියනනේ බෙලි මුල් ඕනේ කිව්වහම බෙලි ගහේ පොත්ත ලබා දෙනවා. නැත්නම් වෙන ගහක පොත්තක් ලබා දෙනවා. සාරණ මුලේ ඉඳන් පිටරටින් ගෙන්නනවා. ඉතින් මේවා විශේෂ ප්‍රශ්න තියෙනවා. තල තෙල් අපි මුහුණ දීලා තියෙන ගැටලු මේ. ඉතින් මේවා දැන් මේ දේශපාලඥයින්ට විතරක් චෝදනා කරන්න ඕන කාරණා නෙමෙයි. ලංකාවේ මේ දවස්වල සූර්යය පැත්තේ තල වැවුණා. කිලෝ එක රුපියල් 250යි. නමුත් අපි ආයුර්වේදයට තල තෙල් ගන්නවා ලීටරේ රුපියල් 750ට. තල ලීටර් 4 ලක්ෂයකට වැඩි අපි මිලදී ගන්නවා. විශාල ප්‍රමාණයක තල තෙල් මිලදී ගන්න. හැබැයි ආයුර්වේද ලංකාවට ගෙන්නනවා. ආයුර්වේදයට පමණක් නෙමෙයි ඖෂධ ආහාර වලටත් උතුරේ නැගෙන ජනතාවත් මේවා පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා නමුත් තවම අපිට මේ තල ටික මිරිකලා තෙල් ටික අරගන්න ආර්ථික සම්වර්ධන නිලධාරීන් ගමෙන් ගමට ඉන්නවා. සම්වර්ධන සමෘද්ධි නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය ආන්තර තියෙනවා. මේ වැඩපිළිවෙල තවම මේ මහ පොළොව තුළ පැලවෙන්නේ නැති ගැටලුවක් අපිට තියෙනවා. පැලවෙන්නේ නැද්ද සමහර වෙලාවට දැන් ඔබතුමාම සඳහන් කළ අවුරුදු ගාණක් තිස්සේ බටහිර වෛද්‍යවරයෙක් තමයි කොමසාරිස් පුටුවේ හිටියේ. ඔබතුමාලා වෛද්‍යවරයෙක් නෙමෙයි බටහිර පරිපාලන නිලධාරී. දැන් ඒ වගේ තමයි ඔබතුමාලා විනාශ කරා. සමහරලාට ඔබතුමාලගේ ওই තියෙන ආයුර්වේද මධ්‍යස්ථාන ටිකට ඕන බඩු ටිකත් සමහරලාට පිටකොටු වෙන්නේ පටුවන් යන්නේ. හැබැයි මේ ගමේ වැවෙනවනේ ওই ටික අවශ්‍ය කරන දේවල් වැවෙනවනේ. හැබැයි එහෙම ගන්න ක්‍රමවේදයක් අඩුම ගානේ ප්‍රාදේශීය මට්ටමේවත් ඔබතුමාලා නිර්මාණය කරලා නැහැ නේද? කරලා තියෙනවා. ආයුර්වේද සංස්ථාවේ එහෙම ප්‍රාදේශීය මධ්‍යස්ථාන 12කට වඩා තියෙනවා. අනුරාධපුරයේ තියෙනවා, මොන්රාගල තියෙනවා. ඒ හැමතැනම මිලදී ගැනීම සිද්ධ කරනවා මේ වෙන විට. හරි ප්‍රසිද්ධයි. ඒ නිසා ආයතන 12ක රට පුරාම එහෙම මිලදී ගන්නවා. ඒ කියන්නේ කිසිසකයක් නැහැ. අන්තික අපේ ඕක ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පාරම්පරික වෛද්‍යවරයා ඔහුට අපි පාරම්පරික වෛද්‍යවරයාට ලියාපදිංචිය ලබා දෙද්දිම කියනවා ඔහුට අවශ්‍ය ඖෂධ වගාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔහු කරන ඖෂධ අපිට පැහැදිලි කරන්න ඕනේ. ඒව මිලදී ලබා ගන්න ක්‍රමවේදය ඔහු පෙන්වන්න ඕනේ. නිසා අපේ රටේ පාරම්පරික වෛද්‍යවරුන් තමයි වැඩි ඉන්නේ. 25000කට වඩා වැඩි පිරිසක් ඉන්නවා ලියාපදිංචි වෛද්‍යවරු. ලියාපදිංචි නොවිච්ච තව 25000 කර තියෙනවා. ඉතින් ඒකත් වෙනත් විධිමත් වැඩ පිළිලක් අපි ක්‍රියාත්මක කරන වෙනම සාකච්ඡා කරන ප්‍රශ්නයක්. දැන් මේ කටයුත්ත ඔවුන් දැන් ගමේ තියෙන ඔබ කියන දේවල් මිලදී ගන්නවා. ගමේ තියෙන ගහ කොළවල පොතුවල මල්වල අතුවල කොළවල දේවල් තමයි ඒගොල්ලෝ ප්‍රයෝජන ගන්නේ. හැබැයි දෙපාර්තමේන්තුව සංස්ථාවක් විසින් මේ කරන ප්‍රාදේශීය රෝහල් දිස්ත්‍රික් රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ලබා දීම සඳහා තමයි වෙනම මිලදී ගැනීම කරන්නේ. ඉතින් ඒවා හිඟයකින් තොරව ලබා දෙන්නත් ඕන ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තියෙනවා. එකක් බොහොම දුප්පත් අසරණ මිනිස්සු ඉන්නේ ඖෂධ හිඟ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මිලදී ගැනීම යම් පටිපාටියක් නීති රීති රාමුවක් තියෙනවා. හිතුමතේ මිලදී ගන්න බෑ. ඉතින් ඒ ක්‍රම ભેදය තුල තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. නිසා කොහොමද මේ ක්‍රම දෙකම සකස් කරගන්න ඕනේ. හරි. ගරු රාජ්‍යමත්තුමා දැන් ඔබතුමාලා මේ රාජගිරියේ මේ අටමහල් ගොඩනැගිල්ල විවෘත කරලා ජනතාවට සේවා සපයන්න පටන් ගත්තට පස්සේ
බටහිර වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න මුදල් ප්‍රතිපාදනය වෙනවා වගේම ඒ සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා වගේම මොකදමල මේ ආයුර්වේදයේ අලුත් පිම්මක් තියෙන මේ බිල්ඩින් එක විවෘත කළ ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරාට පස්සේ වෙළඳපොළ ඇතුළේ දේශීය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් අලුත් ප්‍රවේශයක් ඔබතුමාලා ලබා දෙන්න ලෑස්තිද මොන වගේ ඉල්ලුමක් ඇති වේද ප්‍රතිකාර කරන්න ආයුර්වේදය ඇතුලේ රාජගිරියේ මේ බිල්ඩින් එකේ පටන් ගන්න ක්‍රමවේදය ඇතුලේ ඔබතුමාට අවශ්‍ය කරන ඖෂධ රට ඇතුලේ තියෙනවා. අපි කතා කරමු කරු රාජ්‍ය ඇමතුමා මේ විරාමෙන් පස්සේ. අපි අලෙත් හතර පැත් සමගෙන් දේශීය වෙදකම් ප්‍රවර්තන ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය කරු රාජ්‍ය අමාත්‍යතුමා සිතර ජයකොඩි මැතිතුමන් එක්ක අපේ හතර පැය ඉන්නේ. එමතුමා දැන් ඔබතුමාලා අද ජනතා අයිතියට පත් කරාට පස්සේ ආයුර්වේද රෝහල අවශ්‍ය කරන ප්‍රතිකාර සඳහා ඔබතුමාලා අලුත් වෙළඳපොළක් හොයාගෙන යන සූදානම්ද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගන්න නැත්නම් දේශීය වෙළඳපොළ ඇතුලේ මේ දේශීය ආයුර්වේද වගා කරන උදවියට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඒ සැපයුම් ජාලය කොහොමද ඔබතුමාලා නිර්මාණය කරලා තියෙන්නේ මොන වගේ වෙළඳපොළක් නිර්මාණය වෙයිද ඔබතුමාලා අපේක්ෂා කරන විදිහට ආයුර්වේද රෝහල් වලට සැපයුම් කරන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන්. ආයුර්වේද දෙපාර්තමේන්තුවට අවශ්‍ය බොහෝ දේවල් ආයුර්වේද සංස්ථාව විසින් ලබා දෙනවා. ඉතින් මේ ක්‍රියාදාමය තුළ තමයි සිද්ධ වෙන්නේ. ආයුර්වේද සංස්ථාව විසින් ප්‍රාදේශීය එකතු කිරීමේ මධ්‍යස්ථාන ඇති කරලා තියෙනවා. ඒ වගේම අලෙවි කිරීමේ මධ්‍යස්ථාන දැන් විශාල ප්‍රමාණයක් ආරම්භ කරමින් යනවා. ඒ අනුව ඒවැන් තමයි අපේ නිෂ්පාදන කටයුතු සිද්ධ කරන්නේ. නිෂ්පාදන කටයුතු සිද්ධ කරන්න වෙළඳපොළක් නැති එකත් නැත්නම් ඒ නිෂ්පාදනයේ සාධාරණ මිලක් නැති එකත් යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක්. හොඳ මිලක් ස්ථාවර මිලක් සමහරවිට අර මහන්සි වෙලා වැඩ කරන කෙනාට වගා කරන කෙනාට බලාපොරොත්තුවක් සහිත මිලක් ලබා දෙන්න ඔබතුමාලා ක්‍රමවේදයක් හදලා තියෙනවද? ක්‍රමවේදය තමයි අපි විශේෂයෙන්ම ආයුර්වේද ඖෂධ එකතු කිරීමේ මිලදී ගැනීමේ ජාතික මධ්‍යස්ථානයක් ගොඩනැගීම තුළ බලාපොරොත්තු වෙන්නේ. දැන්ටත් හැබැයි ලංකාවේ වෙළඳපොලේ ඖෂධ වර්ගවල මිල ඉතාම අධිකයි අමුද්‍රව්‍ය වල. බිං කොහොඹ කිලෝ එකකින් බිං කොහොඹ කිලෝ එක රුපියල් 20000ට වඩා වැඩි. ඉතින් තාම වටිනා වාණිජ භෝග බවට මේවා පරිවර්තන වෙලා තියෙනවා. ප්‍රශ්න තියෙන දසුන් මේවා වාණිජ කර්මාන්ත විදියට සිද්ධ වෙන්නේ නැහැ. මේක හුදකලාවේ වවා ගන්නවා. ඒක ගමේ වෙද මහත්තයාගෙන් අරගෙන ප්‍රයෝජන ගන්නවා. ඊළඟට මේවා ජාතික ආර්ථිකයේ එහෙම නැත්නම් ජාතික සෞඛ්‍ය සේවයේ විධිමත් අංගයක් බවට පරිවර්තන වෙලා නැහැ. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමස්ත වැය ශීර්ෂයෙන් 102 ආයුර්වේදයට වෙන් වෙන්නේ. ප්‍රතිශතය වශයෙන් ඒකෙනුත් 102 වැය කරන්නේ මේ මහ විශාල විනිමයක් වැය කරලා ජයග්‍රහණ ලැබෙන අවස්ථාවක්. ඒ සඳහා විශේෂිත මුදල් රජය වියදම් කරලා තියෙන එක පිටර අවංකව කතා කරන්න ඕනේ. නමුත් මේ දීර්ඝ කාලයක් පහුගිය අවුරුදු 4මාර කාල පරිච්ඡේදයේ දේශීය වෙදකමට අමාත්‍යාංශයක්වත් තිබුණේ නැහැ. කාර්යාලයක්වත් තිබුණේ නැහැ. අඩුවෙන් අපි අමාත්‍යාංශේ බාර ගන්නකොට පුටුවක් මේසයක්වත් තිබුණේ නැහැ. ඉතින් ඒ දැනුත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොඩි කෑල්ලක තමයි අපි අමාත්‍යාංශයේ මේවන අපි ඒ සඳහා ගොඩනැගිල්ල ගන්නවත් ගියේ නැහැ. ඒ කියන්නේ ගොඩනැගිලි ගන්න නැහැ කියලා අපි කියන්න ගියෙත් නැහැ. ඒ නිසා අපි අපිට ලැබිච්ච වපසරිය තුළ ඒ කටයුත්ත අපි සිද්ධ කරමින් යනවා. ඒ නිසා විශේෂයෙන් අපි කියන්න ඕනේ ලංකාවේ ආයුර්වේද ඖෂධ කර්මාන්තයක් වශයෙන් නිෂ්පාදනයේ දැන් පෙළඹිලා තියෙනවා. විදේශ රටවල් වලට මේවා අපි ආයුර්වේද නීති සංක්‍රමණය සිද්ධ කරන්නේ වයි. දැන් අපනයන භෝග සංවර්ධන මණ්ඩලය විසින් පිටරට යවන අපනයනික ද්‍රව්‍ය පිළිබඳව වැවිලි භෝග පිළිබඳව යම් සංඛ්‍යාත්මක අගයක් තියෙනවා. මේ අපේ සංඛ්‍යාත්මක අගයක් නැහැ. පෞද්ගලික මට්ටමින් තමයි යවන්නේ. හැබැයි ජර්මන් වල වැඩ කරන වෛද්‍ය මධ්‍යස්ථාන වල වෛද්‍යවරු අපිට කතා කරනවා. ජපානයේ ඒ වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන ඕස්ට්‍රේලියාවේ පවත්වාගෙන බෙහෙත් වර්ග ඖෂධ වර්ග ලක්ෂ ගණන් සමහර රටවල් වල අපේ ලාංකිකයෝ ඉන්නවා. ඒ අයට ඖෂධ වර්ග යවනවා. දේශීය ඖෂධ ගන්න. නම් මේවා විධිමත් පටිපාටියකට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ඔබතුමාලා විධිමත් පටිපාටියකට අනිවාර්යයෙන් මේ නිස්සංක්‍රාය තුළ ඒ සියල්ල පවතිනවා. ඊළඟට අපි බටහිර රෝහලකට ගිහිල්ලා අතක් කැඩුනොත් එයාට බැන්ඩේජයක් දාලා මාස දෙක තුන නවත්තගෙන කකුල එල්ලගෙන අත එල්ලගෙන ප්‍රතිකාර ලබා දෙන එකට විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, හේද කාර්යමණ්ඩල කණ්ඩායම් ඉන්නවා, ආහාර පාන සපයන මා විශාල වියදමක්. අපි මොකද කරන්නේ? අපි ආවහම අත කැඩලා ගමේ වෙද මහත්තයාට ගියොත් එහෙම ඔහු මුදල් ගන්නේ නැහැ. සමහරවිට බුලත් අතේ තියලා කීයක් හරි දුන්නොත් අතට පත්තුවක් දානවා. අපේ ආයුර්වේද රෝහල් වලට ගියොත් ග්‍රාමීය හෝ වෙනත් ජාතික රෝහල් පද්ධතියකට ආයුර්වේද පත්තුවක් දානවා. එයා ගෙදර යනවා. ජාතික ආර්ථිකයට බරක් නැහැ. ඌව නවත්ත ගන්නේ නැහැ. අනිකුත් විශේෂ සහාය අවශ්‍ය නැහැ. පත්තු කීපයක් දැම්මම මේ මිනිස්සයා මෙන්න හොඳ වෙලා එනවා. ඉතින් ඒ නිසා මේ අපේ සෞඛ්‍ය සේවා වියදම අවම කරගන්න පුළුවන් හොඳ මාර්ගයක් මේ. ඒ සඳහා සම්පත. ඉතින් හැබැයි ඒ වගේම මේවා ජාතික ආර්ථිකයේ අපි එකතු කරන අගය
වාර්තා වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අපිට ඒක. සමහර කරන සේවය වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා මේවා නිස්සාරදයාසයෙන් කරපු දේවල්. ඒ නිසා මේවට අගේ ඕනවට වඩා එකතු කරන්නත් ඕනේ නැහැ. ගමේ වෙද මහත්තයා සල්ලි ගත්තේ නැහැ. ඒ නිසා මේ ගමේ වෙද මහතුරු ටික මේ විශේෂඥයෝ ටික දසුන්ම කියන්න ඕනේ. එකට එකතු කරගන්න අපිට ඕනේ. අපේ පාරම්පරික වෙද මහතුරු ඉන්නවා ඇස් වෙදකමට, හෘදයාබාධවලට, ගෙඩිවන පිළිකාවලට, අංශභාග රෝගයට, මේ ආතරයිටිස් වලට, මේ ස්ත්‍රී රෝග සම්බන්ධයෙන් අපි දන්න මහාචාර්යවරියක් ඉන්නවා අපේ වක්කුමර මැතිනිය යක්කල ආයුර්වේද විශේෂඥ එතුමිය ගැන කියන්න ඕනේ. එතුමිය කාන්තා රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරියක්. දරුපල් ලබා දීම සම්බන්ධයෙන් විශේෂඥවරියක්. මහා සම්පත් ටිකක් තියෙනවා. මේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය නෙමෙයි. අපි අනුරාධපුරේ ගුණවර්ධන වෙද මහත්තයා කිව්වට කමන්නේ ලෝක පූජිත මිනිස්සු නාඩියල්ලා මුළු හෘදේ රෝග පිළිබඳ විස්තර කියනවා. සීනි සම්බන්ධයෙන් විශේෂඥ මේ පාරම්පරික වෛද්‍යවරු එක තැනකට ගෙන්නන්න ඕනේ කියලා අපි හිතුවා. ඒ නිසා අපි මේ පොදු ජනතාවට කඳ උරා පාරම්පරික වෛද්‍යවරුන් විසින් සිදු කර ලබා දෙන්න ඕනේ. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහායත ඒ සඳහා ලබා දෙන්න ඕනේ. අපේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය, සිද්ධ වෛද්‍ය ක්‍රමය, යුනානි වෛද්‍ය ක්‍රමය මේ ඔක්කොම එකට එකතු කරලා මේ රටේ ජනතාවට මේ ආයුර්වේදයේ සහ දේශීය වෙදකම් මේ බල සම්පන්නකම් පෙන්වන්න ඕනේ. ඒක මා ජනප්‍රියව කරන්න පුළුවන් පරිසරයක් නෙමෙයි අපිට තියෙන්නේ. නමුත් අපි ඒක පළවෙනි ක්‍රියාදාමයේ විදියට කිරිබද්දර ආසන්නයේ නුවර පාර තියෙන මහා ජනාධිපති විද්‍යාලේ අපි එවැනි ආයුර්වේද කඳ උරා විශේෂයෙන්ම එහි ආයුර්වේද නිෂ්පාදන ප්‍රදර්ශනයකුත් එක්ක අපි සිද්ධ කරන්නේ. වගේම අධ්‍යයන වැඩසටහන් කරනවා. අපිට පෞද්ගලික කාල පරිච්ඡේදයේ හමු වුණා සංගීත චිකිත්සාවෙන් ලෙඩ සුව කරන අය, යෝග ව්‍යායාමයෙන් ලෙඩ සුව කරන කණ්ඩායම් පිළිබඳව, ඊළඟට මූර්ති සිතුවම් ශිල්පීන් විශේෂයෙන් වර්ධනය දරුවන්ගේ මනස වර්ධනය කරගන්න අය, ඒ වගේ මහා විශේෂ සුවිශේෂ මිනිස්සු මේ ශේෂ්ත්‍රයේ ඉන්නේ. කවද්ද ඔබතුමාලා මේ කටයුතු කරන්නේ? අප්‍රේල් 8 9 10 දිනවල අපි මේ ප්‍රදර්ශනය සූදානම් කරලා තියෙනවා. මේ වෙනකොට ඔබතුමාලා යම් ආකාර ලියාපදිංචි කිරීමක් ප්‍රවේශයන් වෙනුවෙන් වෛද්‍යවරුන්ට හෝ ඔය කියන සේවා සපයන අයට ඔබතුමාලා ආරාධනා කරලා තියෙනවද? නැත්නම් ලියාපදිංචි කරලා අවසන්ද? නෑ, දැන්ට ආරාධනා කරමින් යනවා. විශේෂයෙන්ම ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍යවරුන්ගේ සදා සහභාගී කරවාගෙන සදා වූ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. අපේ විශේෂයෙන්ම සියපත පදනමත් එකට එකතු වෙලා තමයි මේ අපි සුවදැක්ම සුඛී දීර්ඝායු දේශීය වෙදකම අභ්‍යම් ප්‍රදර්ශන සිද්ධ කරන්නේ. ඒ පිළිබඳව අපි දැන් පළ කරලා තියෙනවා. ඒ නිසා ඒවට සම්බන්ධ වුණොත් ඒකට උනන්දු දක්වන සායයට විශේෂයෙන්ම මෙවැනි ලෙඩ වලින් පෙළෙන ඕනම තැනකට ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේ ඒ සඳහා විශේෂන්තාවයක් දරන මේ රටට මිනිස්සුන්ට උදව් කරන්න කැමති එවැනි පාරම්පරික වෛද්‍යවරුන්ට ආරාධනා කරනවා ඔබේ ශක්තියින් එකට එකතු කරන්න කියලා. අපි ඒක ඊටාම සෞන්දර්යාත්මක වැඩසටහන් රාශියක් එක්ක කරන්නේ මේ රටේ දැන් තියෙන තත්ත්වයට අහන්න ඕන විදියට. විශේෂයෙන්ම අපේ නැති වීගෙන යන අංගම්පොර සටන් වෙනත් ශාන්ති කර්ම ක්‍රමවේදය මේවා විද්‍යාත්මක පදනම් මිත්‍යා පදනම් නෙමෙයි අපි කියන්නේ යම් විද්‍යාත්මක පදනම් තියෙන ඊටාම ආස්වාදනීය විද්‍යාත්මක පදනම් ඒවා සියල්ල රැක් ගන්න ඕනේ. ඒවත් එක්ක අපි එකතුවක් තමයි මේ අප්‍රේල් 8 වෙනිදා කරන්නේ. හරි, ඔබට පුළුවන්කම තියෙනවා නිස්සාරණ අධ්‍යක්ෂණය සඳහා දායකත්වය ලබා දෙන්න. යම් ආකාරයක ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රතිකාර ලබා ගන්න. ඒ සඳහා ප්‍රවේශයක් තියෙනවා. මට කෙටි උත්තරයක් ඕන. මේ දවස්වල කිරිමිටි පිළිබඳව සෑහෙන කතා කරනවා නේ. හස උසට දෙන්නේ. දරුවාට පිටි ටිකක් දෙන්න බෑ කියලා කියන. හැබැයි ඒ කාලේ දරුවා ඉස්කෝලේට ගියේ කැඳ ටිකක් බීලා හදිසියවත් කලන්තය හැදලා වැටුනම කැඳ බීලා දාවේ කියන සංකල්පය සමාජගත කිරීමත් එක්ක ගෙදර තිබ්බ කැඳ මුට්ටිය වෙලට විසෙක් කළා. කිරිපිටි වලට ගියා. දැන් කිරිපිටි මිලත් එක්ක අම්මලා හූල්ලනවා. යලි ඔබතුමාලා මේ පාරම්පරික උරුමය සමාජගත කරන්න යම් ක්‍රමවේදයක් තියෙනවා. මට කෙටි උත්තරයක්. අනිවාර්යයෙන්. සුවදන්නේ ඔසු කැන්සල් ව්‍යාපෘතිය. ඔසු කැන්සල් 500ක් හැදෙනවා. දැන්ටමත් ආරම්භ කරලා තියෙන්නේ. ස්ථානික ස්ථානට ඔසු කැන්සල් ආරම්භ කරමින් යන ඉතා පහසු මිලකට ඖෂධීය ගුණාගුණ තියෙන දාන්න කැඳ, කොළ කැඳ, ඖෂධ කැඳ විශේෂයෙන්ම ජනතාව වෙත පහසු මිලට සැපේ වැඩපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් උනන්දු වෙන අයට අපිට කතා කරන්න කියන අපි ආරාධනය කරනවා. අර පේන්නේ ඒ සුවදන්නේ ඔසු කැන්සල් ව්‍යාපෘතියේ පළවෙනි ආරම්භක අවස්ථාව. ගරු රාජ්‍යපතිතුමා මේ වෙබ් අඩවියේ තියෙන ඔබතුමාගේ දුරකථන අංක දෙකම වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ කාට හරි කතා කරන්න ඕන සම්බන්ධීකරණය කරගන්න පුළුවන් කොහොමද? අපි ආරාධනා කරන නම්බරයක් විදිහට 077 077 050 50 11 අපේ මාධ්‍ය ලේකම්තුමාගේ දුරකථන අංකයට කතා කරොත් මේ සම්බන්ධීකරණය සිදු කරගන්න. 073 175 අපේ සම්බන්ධික ලේකම්තුමාගේ ඒ අයගේ මොකද ජංගම දුරකථන නිතර ක්‍රියාත්මකයි. හරි. ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් අප්‍රේල් මාසයේ පැවැත්වෙන මේ ප්‍රදර්ශනයට එන්න.
සහ මේ දැනුවත් කිරීම වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔසුදරනේ මේ කැඳ සඳහා විලන්ත සැල් පිළිබඳව ඔබතුමිය යම් ආකාරයක විමසීමක් සිදු කරගන්න ඕන නම් ආයුර්වේදය සම්බන්ධයෙන් ඕනෑ විමසීමක් වෙනුවෙන් 077යි 050යි 50යි 11 දුරකථන අංකයට හරි 073යි 273යි 175 දුරකථන අංකයට හරි කතා කරලා ඒ සම්බන්ධයෙන් ඔබට ගොඩනගා ගන්න පුළුවන්. බෙහෙම ස්තුතියි ගරු රාජ්‍ය මැතිතුමනි සිරිස ජයකුඩි මැතිතුමනි මේ දැනුවත් කිරීම වෙනුවෙන් අද 7 වෙනි පැයට ප්‍රමාද වෙලා හරි ආපු එක සම්බන්ධයෙන් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි. ආයිබන් කියලා ඔබතුමාට අපි සුබපත් කරනවා. යම් ආකාරයක අභියෝගයක් ඒ අභියෝගය ජය අරගෙන දේශීයත්වයේ මුද්‍රාගත කරන්න යලි ඒ වටිනාකම් සමාජ මිනිසුන් දුරුපු කර දෙන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වෙන ලොකු කැපකිරීමක් ඔබතුමාට කරනවා. ඒ පිළිබඳවත් අගයමින් අපි සමුගන්නවා. යලි මුණ ගැහිම හෙට උදේ 4:07 වෙනි පැයේ.